මානෙකට යොමු කළ හෙළපසේ මහා ඇමිරිදු 40 වසරක ඇදුරු පළපුරුද්ද ලක්ෂ සංඛ්‍යාත උගතුන් දැයට උරුම කළ ලෝපතල නාමය අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සඳහා අසහාය මහා ඇදුරු සම්ප්‍රාප්තිය 2021 වර්ෂයේ 10-11 වෙනි සඳහා ඔන්ලයින් පන්ති දැන් ආරම්භයි. සරසවි පේරාදෙණිය देश विदेश सुपतल पेरादनीय विश्वविद्यालय सिंगलाक्षी ज्येष्ठ कथिकाचार्य අත්නායකෙන් හිරත් ඇදුරුතුමන්ගෙන් ආසාවෙන් හෙළපස ඉගෙනීමට එක්වන්න. ලියාපදිංචි සඳහා 071 9147 555 අංකයට නම පන්තිය සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න. පරබසට වඩා හෙළපස ඉහළින් ඔසවා තැබීමට අත්නායකෙන් හිරත්. අයිබෝවන් අදත් අපි මහා උම්මග්ග ජාතකයේ එන සතරකන් මන්ත්‍රණය ඒ කියන්නේ අපේ විෂය නිර්දේශයට ඍජුවම අයිති කොටස ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. විශේෂයෙන් මතක තියාගන්න අපේ දරුවන් විශේෂයෙන්ම දෙමව්පියන් ගුරුවරු මම මේ වචන ටික බර කරලා කිව්වේ මම මෙතෙක් කරපු දේශනවලට කන් දුන්නු දෙමව්පියෝ මට දුරකථනයෙන් දැනුම් දුන්නු විදියට ඒගොල්ලෝ මට කියනවා තමන්ගේ දූලා පුතාලා මේ වැඩසටහන බොහොම ආදරෙන් ආශාවෙන් නරඹමින් හිටියා කියලා. ඉතින් ආරංචි අහන්න ලැබෙන එක බොහොම සතුටට කාරණාවක්. මොකද කතා කරපු බොහෝ අය මගේ උපාධිධාරී අතීත ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එදා. ඒගොල්ලන්ගේ දරු පරම්පරාවටත් සිංහල උගන්වන්න ලැබීම ඒ දෙමව්පියන්ගෙත් සහ ගුරුවරුන්ගෙත් මහත් ආනන්දයට හේතු වෙලා තිබුණා. ඉතින් පුතේ මේ උම්මග්ග ජාතකයේ ලියවෙන්නේ මහෞෂධ පඬිතුමාගේ නුවණ ප්‍රදර්ශනය කරන්න. එහෙම නැත්නම් ප්‍රඥා පාරමිතාව තමයි මේ මහා උම්මග්ග ජාතකයේ තේමාව. එතකොට ඔබෙන් කවුරු හරි කෙටියෙන් කියන්න කිව්වොත් උම්මග්ග ජාතකයේ අරමුණ මොකක්ද කියලා. ඒකේ අරමුණ උනේ මහෞෂධගේ ප්‍රඥාව. මහෞෂධගේ ප්‍රඥාවේ තිබුණ විශේෂත්වය තමයි ඔහු උපකල්පනය කරලා ප්‍රඥාව ගොඩනගා ගැනීම. නැතුව මේ ගිය ආත්මෙන් එන නුවණකින්වත් මහෞෂධට ආවේශ වෙච්ච දෙවියෙක්ගෙන්වත් නෙමෙයි. ඉතින් පුතේ සතරකන් මන්ත්‍රණය කියන එක එන්නේ මම එදා මුළු කතාවම කියලා දීලා අද මං ඒකේ චූටි තැනකට ප්‍රවේශ වෙනවා. අද මං ධර්ම යුද්ධය ගැන කියන්නේ නැහැ. අද මගේ ඉලක්කය වෙන්නේ ධර්ම යුද්ධයම සමාවෙන්න සතරකන් මන්ත්‍රණයම පමණයි. මේකේ සතරකන් මන්ත්‍රණයට හේතුභූත වෙන්නේ මහෞෂධ වේදේහි යටතේ රට පාලනය ගත්තට පස්සේ ඔහු මුළු දඹදිව හැම රාජ්‍යයකටම ඔත්තුකාරයෝ යවනවා. ඔත්තුකාරයෝ යවනවා. මම මේක බර කරලා දෙපාරක්ම කිව්වේ පුතේ හොඳ දක්ෂ පාලකයෙක් නම් ඒ දක්ෂ පාලකයා නිතරම තමන්ට ගතු කියන දැන් බණේ හැටියට නම් ගතු කියන එක පවක්. ඒත් මම දේශපාලකයෙක් වුණොත් අපි අනිවාර්යෙන්ම දැන් ලංකා රාජ්‍යය තියෙනවා නම් ලංකාවේ මධ්‍යම පළාතේ දේශපාලකයෝ මොනවද කරන්නේ? මධ්‍යම පළාතේ අය මොනවද කරන්නේ? බස්නාහිර පළාතේ අය මොනවද කරන්නේ? ඒවට මධ්‍යම රජයේ ඔත්තුකාරයෝ දාන්න ඕන. එහෙම ඔත්තුකාරයෝ දාන්නේ නැත්තම් මධ්‍යම රජයට හිතාගන්න බෑ
මේ මධ්‍යම කදුකරයෙන් කවුරු හරි නායකයෙක් පහළ වෙලා මධ්‍යම ආණ්ඩුවට එරෙහිව කැරලි ගැහුවොත් එහෙනම් බුද්ධිමත් ආණ්ඩුවක් නම් රජයෙන් විශේෂ වැටුප් ගෙවලා රාජ්‍ය ඔත්තු සේවයක් පවත්වාගෙන යන්න ඕන. ඉතින් මේ හතරකම් මන්ත්‍රණයේ වැදගත්ම දේ තමයි පුතේ මහෞෂධ පඬිතුමා දඹදිව හැම රාජ්‍යයකටම මහෞෂධට කේලම් කියන පිරිසක් ඇති කළා. හැබැයි මේ කේලම් කියන පිරිස අර තානාපති සේවයම නෙවෙයි. මොකද රටක තානාපති සේවයක් ඉන්නේ කේලම් සපයන්න නෙවෙයි. ඒත් මහෞෂධ ඔත්තු සේවයක් ක්‍රියාත්මක කළේ. මේ ඔත්තු සේවය දැන් මං ඉන්නේ 2021. ඒ කියන්නේ පුතේ ඇමරිකාවේ තියෙනවා CIA සංවිධානය. ඒකේ නියෝජිතයෝ ලංකාවෙත් ඉන්නවා. මුළු ලෝකේ හැම රටකම ඇමරිකන් CIA සංවිධානයේ නියෝජිතයෝ ඉන්නවා. ඊළඟට ඉන්දියාවේ රහස් ඔත්තු සේවයට කියන්නේ රෝ කියලා. රෝ ඔත්තු සේවයත් ලංකාවේ ඉන්නවා. එතකොට පුතේ මහෞෂධ පඬිතුමා වේදේහගේ රාජ්‍ය භාරගෙන රහස් ඔත්තු සේවයක් ඇති කළා දඹදිව හැම රාජ්‍යයකම. ඒ අයට කිව්වා මහෞෂධ ඔයා කෙලින්ම ගිහිල්ලා කොහොම හරි ඒ රටේ රජුරුවොත් එක්ක මිත්‍ර වෙන්න. මිත්‍ර වෙලා එහෙ සිද්ධ වෙන දේවල් මට මොන ක්‍රමයකින් හරි දන්වා එවන්න. එතකොට ඒක ඔත්තු සේවය මගින් හෝ පක්ෂීන් මගින් හෝ මොනයම්ම ක්‍රමයකින් හරි මට දන්වන්න. එහෙම කියලා මේ ඔත්තු සේවය යවුවා. මේ මහෞෂධ පඬිතුමාට හිටිය එක්තරා ගිරවෙක්. දැන් මේ පොතේ නම් එයාට කියන්නේ ගිරා පඬිතයෝ කියලා. මේ ගිරා පඬිතයා සුවඳ මේ තටු සුවඳ තෙල් වලින් පිරිමැදලා විලඳ කවලා පොරි කවලා හදාගන්න කීකරු ගිරවෙක්. මේ ගිරවට මොලේකුත් තියෙනවා. හිතන පතන මොලේකුත් සහිත ගිරවෙක්. මේ ගිරව දැන් දඹදිව හැමතැනම ඔත්තුකාරයෝගේ කේලම් අහගෙන එනවා. කිසිම රාජ්‍යයක මහලොකු ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙයා ගිරව එනකොට ගිරවට පේනවා චූලනී බ්‍රහ්මදත්ත ඉන්න රටේ චූලනී බ්‍රහ්මදත්තයි එයාගේ අග්‍ර පුරෝහිත කේවට්ට පඬිතුමයි. මේ දෙන්න හෙමින් රාජකීය උද්‍යානය පැත්තට යනවා. ඒක දැකලා ගිරව හිතනවා මේක නම් අභිරහස් සාකච්ඡාවක් වෙන්න ඕන. මොකද මේ දෙන්න මොකටද සියලු කටයුතු පැත්තකට දාලා මේ උද්‍යානයේ පැත්තට යන්නේ. දෙන්න ගිහිල්ලා සල් ගහක් යට මගුල් සල් ගහක් යට වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ කේවට්ට කියනවා ඔබට මට කිව යුත්තක් තියෙනවා. රජුරහණ මොකක්ද? කන පාත් කරන්න කියන. එතකොට මහෞෂධ සමා වෙන්න කේවට්ට එහෙම කිව්වම චූලනී බ්‍රහ්මදත්ත කන පාත් කරනවා. ඊට පස්සේ කේවට්ට කියනවා රජතුමනි මම සැලැස්මක් කල්පනා කළා. ඔබතුමා මට දඹදිව අගරජ කරන්න ඕන. මේක අහපු ගමන් චූලනී බ්‍රහ්මදත්තට ඉතින් හරිම සතුටුයි. ඔහු කියනවා ඉතින් මොකද්ද කරන්න ඕන? අපි සේනාවක් අරගෙන
පුංචි රාජ්‍යවලට පවා යන්. ගිහිල්ලා අපි ඒ රාජ්‍යයේ කුරුබිලිය තියෙන. කුරුබිලිය කියන්නේ ඔය තාප්පෙන් රිංගන්න පුළුවන් චූටි විවරයක්. ගඩොල් අතරින් දොරක් දාලා තියෙන. අපි ඒක ඇතුලෙන් රිංගලා ඒ රජුරවන්ට කියමු මේ චූලනී බ්‍රහ්මදත්තගේ සෙනඟ ඇවිත් ඉන්න. උඹලා අපිට යටත් වෙනවද නැත්නම් අපිත් එක්ක සටන් කරනවද? උඹලට වඩා මගේ සෙනඟ වැඩි. එතකොට අනිවාර්යයෙන්ම උන් අපිට යටත් වෙනවා. ඒ එක්කම අපි කියනවා උඹලගේ ආණ්ඩුවට අපි අත තියන්නේ නැහැ. උඹම ආණ්ඩුව අරගෙන ඵලයක්. අපි චූලනී බ්‍රහ්මදත්ත උඹලගේ සිංහාසනේ වාඩි වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ රටේනුත් තව හමුදාවක් අරගෙන අපි තව රාජ්‍යයකට රිංගමු. රිංගලා උන්ටත් කියමු අපි ඔබතුමාලගේ ආණ්ඩුවේ පුටුවේ වාඩි වෙන්නේ නැහැ. හැබැයි නුඹලා චූලනී බ්‍රහ්මදත්තට යටත්. අන්න ඒ විදියට මේ අදහස කියලා මේ අපි ඒ රාජ්‍යත් අල්ලගමු. පුතා දැන් පොඩ්ඩක් නැවතිලා කල්පනා කරන්න මේ කේවට්ට බමුණ මොකද්ද මේ කරන්නේ? මේ කේවට්ට බමුණ කරන්නේ පුතා අද අපි ලෝකයේ දැන් මේ දවස්වල පුතේ චීනට බයෙන් ඉන්නේ. ඊළඟට ඇමරිකාවත් චීනට බයෙන් ඉන්නවා මේ දවස්වල. ලෝකයේ ආර්ථික බලය දැන් චීන අල්ලගන්නයි හදන්නේ. ඇමරිකාව කලින් බය තිබ්බ මේක ජපන කරයි කියලා. එහෙනම් ජපනව බය කරගත්ත ඇමරිකාව. රුසියාවටත් බලයක් තිබුණ කාලයක් ලෝකයේ බලවතාවෙන්. ඒත් ලෝකේ බලවතා වුණේ ඇමරිකාව. කොරෝනා සිද්ධියෙන් පස්සේ දැන් චීනය බලවත් ලෝකේ. මම මේ ටික කිව්වේ පුතේ අදත් මේ කේවට්ටගේ දේශපාලනය අදත් තියෙනවා. ඒ කියන්නේ බලවත් රාජ්‍ය හැම වෙලාවෙම හොඳින් හෝ නරකින් පුංචි රාජ්‍ය අත්පත් කරගන්න. එතකොට කේවට්ට පඬිතුමා වෑයම් කරන්නේ හොඳින් හෝ නරකින් දමදිව පුංචි රාජ්‍ය ටික කඩා ගන්න එක. පුතේ ඔය අධිරාජ්‍යවාදය කියන වචනය ඕවා තිබුණු නැති කාලෙක තමයි මේ කේවට්ට මේ වැඩේ කරන්නේ. දැන් අපි චීනෙන් ණය ගත්තම අපි ඒකට වන්දි ගෙවන්න ඕනනේ. අන්න ඒ වගේ චූලනී බ්‍රහ්මදත්තට යටත් වුණාම මේ රාජ්‍යයට සිද්ධ වෙනවා. චූලනී බ්‍රහ්මදත්ත ඒකේ පුටුවේ වාඩි වෙන්නේ නැති වුණාට කප්පම් ගෙවන්න වෙනවා චූලනී බ්‍රහ්මදත්තට. එතකොට ඊට පස්සේ රාජ්‍යවල ටික එකතු කරනවා කේවට්ටයි චූලනී බ්‍රහ්මදත්තයි. හැබැයි ඊළඟට අර යටත් වෙච්ච රජවරු ටික ඉන්නවනේ. ඒගොල්ලෝ කියනවා ඇයි අපි මියුළු නුවරට ගහන්නේ නැත්තේ? කේවට්ට රජුරවන්ට කියනවා රජතුමනි ඔය ගිය ආණ්ඩුවලට ගැහුවා වගේ නෙමෙයි. ඔය මහෝසද ඉන්න මියුළු නුවරට ගහන්න බෑ. මොකද මහෝසද බොහොම බලවත් කෙනෙක්. එහෙනම් අපිට මියුළු නුවරට ගහන්න බෑ. ඔය විදියට මියුළු නුවරට ගහන්න බෑ කියලා කේවට්ට චූලනීට කිව්වම යටත් රජවරු කියන ඇයි අපි එහෙම බයේ ඉන්නේ මහෝසද රටට? අපි ගිහිල්ලා ඒකටත් ගහමු. මේකේ තියෙන පුදුමේ මොකද්ද දන්නවද පුතේ? දැන් ඔය කියන පුංචි රාජ්‍ය ටිකත් චූලනී බ්‍රහ්මදත්තගේ
දඬු අඩුවට අහුවෙච්ච රාජ්‍ය. එතකොට දඬු අඩුවට අහුවෙච්ච නැත්තම් බූ අල්ලට අහුවෙච්ච පුංචි රාජ්‍ය කියනවා අපි මීලුනුවරටත් ගහමු කියලා. ඒ කියන්නේ ඒ පුංචි රාජ්‍ය දන්නෙත් නෑ ඒ අය මහෝසදගේ උගුලට අහුවෙලා සමාවෙන්න චූලනී බ්‍රහ්මදත්තගේ උගුලට අහුවෙලා ඉවරයි. අන්තිමට චූලනී බ්‍රහ්මදත්ත අවවාද කරනවා ඒ චූටි රාජ්‍යවලට අපේ කේවට්ට පඬිතුමා කියන එක ඇත්ත. ඔය මහෝසදයා අපිට මොනව කරන්නද? ඔය වේදේහය අපිට මොකක් කරන්නද? අපිට මේ ටික ඇති. ඊට පස්සේ ඒ ටික ඇති කියන තැනට ඇවිල්ලා ඊට පස්සේ දැන් මේ රහස් ඔත්තු සේවය වාර්තා කරන්නේ 4 කණෙන් කේවට්ට පඬිතුමා චූලනී බ්‍රහ්මදත්තට. අර ගිරව මේ වෙලාවේ සල්ගහ උඩ ඉන්නවා පුතේ. එයා හොඳට කන යොමු කරලා අහන් ඉන්නවා මේ කේලම. ඊට පස්සේ කේලමේ තවදුරටත් කේවට්ට කියනවා අපි පුංචි රාජ්‍ය ටික ඔක්කොම අල්ලගමු. අල්ලගෙන ඔය ඔක්කොම රා මණ්ඩලයකට ගෙනල්ලා සුරා මඬුල්ලකට ගෙනල්ලා විස සහිත මත්පැන් අපි විස සහිත මස් වර්ග දීලා මුළු දඹදිව රජවරු ඔක්කොම එක දවසේ මරා දමමු. මේකට කේවට්ට යෝජනාවට චූලනී බ්‍රහ්මදත්ත එකඟ වෙනවා. ඔය රහස ගිරව අහගත්තු ගමම්ම කළේ කේවට්ට පඬිතුමාගේ ඔළුවට වර්චස් පිඩක් හෙලනවා. කවුද මේ මගේ ඔළුවට මල පහ කරේ කියලා බලනකොට ගිරවා සාල් එක බාලා යමක් පහතට හෙලනවා වගේ හරියටම ඉලක්කගත කරලා කේවට්ටයාගේ කටට මල පහ කරනවා. එහෙම කරලා ගිරවා යන ගමන් කියාගෙන යනවා උඹලගේ 4කම් මන්ත්‍රණේ දැනටම 6ක් වුණා. තව ටිකකින් මේක 8ක් වෙනවා. ඊට පස්සේ මේක 100 වෙනවා. බල දැනගනින්න කියලා ගිරව යනවා. ගිරව ගිහිල්ලා මහෝසද පඬිතුමාගේ දසරුවට නගිනවා. සාමාන්‍යයෙන් ওই ගිරවගේ ක්‍රමය තමයි ගිහිල්ලා මේ කරේ වැහුවොත් වටේ ඉන්න අය දැනගන්නවා මේ රහස භයානක රහසක්. අපි යම් හේයකින් උකුලේ වැහුවොත් මේ මහෝසදගේ බිසව ඇමතිවරු හිටියට කමක් නැහැ. යම් හේයකින් මිදුලේ වැහුවා නම් ඒ රහස ඕන කෙනෙකුට කිව්වට කමක් නැහැ. අන්න එහෙම හිතාගෙන දැන් ගියා මේ බැහුවේ දසරුව කියන්නේ උර මණ්ඩලේ. ගිරව කියනවා මම භයානක රහසක් ඇහුවා මහෞසද පඬිතුමනි. චූලනී බ්‍රහ්මදත්තයි කේවට්ටයි. ඒගොල්ලෝ ලෑස්ති පොඩි පොඩි රාජ්‍ය ටික ඔක්කොම අල්ලගෙන උන් රාමණ්ඩලයකට ගෙනල්ලා වස පොවලා එක මොහොතේ මරා දාන. ඒක අහපු ගමන් මහෞස දහනවා ඒකට මේ චූලනී බ්‍රහ්මදත්ත කැමති වුණාද? ඔව් කැමති වුණා. තව මොනවද කතා වුනේ? ඊට පස්සේ ගිරවගේ පිටත් අත ගාලා තෙල් ගාලා විලඳ කවලා ඌ සතුටු කොට පිටත් කළා. ඒක ඉවර වෙච්ච ගමන් මෙයා කතා කළා තමාගේ හිතවත් යෝධයන්ට. කතා කරලා කිව්වා බල ටිකක් හෙවිල්ලෙන් ඉඳපල්ලා ළඟදී අපිට චූලනී බ්‍රහ්මදත්ත රටට යන්න වෙනවා. ගිහිල්ලා ඒ සිද්ධ වෙන්න යන දරුණු මිනිමෙරුම් රැල්ලක් තියෙනවා. ඒක අපි නවත්තන්න ඕන.
කියලා තමන්ගේ සෙබළ හමුදාවට දැනුම් දීලා ඔන්න දැන් කේවට්ට පඬිතුමා යෝජනාවක් ගේනවා චුලනි බ්‍රහ්මදත්තට දැන් අපි රාමණ්ඩලය පවත්තලා විස සහිත සුරා සහ මස් දීලා සියලුම රජවරු මරමු. හැම තැනටම පණිවිඩය යවනවා. හැම තැනම රජවරු හරි සතුටින් එනවා මේ විස සහිත මස් කණ්ඩයි මැරෙන්නයි. හැබැයි ඒගොල්ලෝ දන්නේ තමාව මරන්නයි හදන්නේ කියලා. දැන් පුතාලා දන්නවා ඇති අපේ ඕන තරම් ලෝකේ දැනුත් අපේ රටේ ජනාධිපති හිටපු ගමන් වෙන රටක ගිහිල්ලා රැස්වීමක් පවත්තලා එනවා. දැන් අපි හිතන්නේ පුතේ එකෙන් අපිට ලාභයක් එනවා කියලානේ. ඒත් පුතේ මෙතෙක්කල් අපේ ජනාධිපතිවරු ගුවන් යානා පිටීම්ම ගිහිල්ලා ආවට අපට වෙච්ච දෙයක් නැහැ. ඒකම තමයි මේ වෙන්න යන්නේ. ඒ අය ඔක්කොම සේනා පිටින් එනවා විස සහිත මත්පැන් බීලා මැරෙන්න. ඒ අය එහෙම එනකොට මහෝසද තමන්ගේ ගෝලයෝ ටික යවනවා රාමණ්ඩලේ මැද්දට. යවලා හොඳම පුටුවක් තෝරනවා වේදේහට. අර පොඩි පොඩි රාජ්‍ය අහනවා කෝය වේදේහය අපි දැකලවත් නැහැ. නෑ තව ටිකකින් මෙතෙන්ට එනවා. අන්තිමට එක පාරටම යෝධයෝ ටික කෑ ගහනවා අපි වේදේහගේ යෝධයෝ. එහෙම කියලා අර පොඩි රාජ්‍ය ඔක්කොම බය කරලා විස මත්පැන් වලට පයින් ගහලා විස සහිත මස් අවුලු ඔක්කොම වනසලා මේගොල්ලෝ යනවා. ඔන්න ඒ සතරකන් මන්ත්‍රණයේ අවසානයේ සිද්ධ වෙන්නේ කේවට්ට හිතපු කිසි දෙයක් සිද්ධ නොවි මහෝසද හිතපු දේ සිද්ධ වෙනවා. සියලු රජවරු බේරෙනවා. හැබැයි පුතේ බේරිච්ච එක රජෙක්වත් දන්නේ අපි 99න් බේරුනේ කියලා. ඒක දන්නේ පුතේ කතාව කියන අපි විතරයි. ඒ රහස දන්නේ වේදේහයි මහෝසද පඬිතුමයි ගිරවයි කතාව කියවන අපි විතරයි. ඔන්න පුතේ සතරකම් මන්ත්‍රණය විතරක් ශේෂ කළාම ඒකේ තියෙන අර්ථය. දැන් මම පුතාලට මේක පොඩි පොඩි ප්‍රශ්න බවට පරිවර්තනය කරන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අපි මම ප්‍රශ්නයක් දානවා ඔයගොල්ලන්ගේ පොතට මෙහෙම. ඒ තමයි කේවට්ට පඬිතුමාගේ පරමාර්ථය කුමක්ද? කේවට්ට පඬිතුමාගේ පරමාර්ථය කුමක්ද? ඒකට කෙටි උත්තරේ තමයි ඔය කේවට්ට පඬිතුමා මල් මාලා එල්ලෙන ලස්සන චිත්‍ර බිත්තියේ ඇඳලා තියෙන සුවඳ හමන කුටියේ ඉන්න ගමන් කේවට්ට හිතුවා මට දඹදිව මහපුරෝහිතයා වුණා නම් මීට වඩා සැප ලැබෙනවා. එහෙම හිතපු කේවට්ට මේ කේලම කියන්නේ චූලනී බ්‍රහ්මදත්ත හරහා දඹදිව මහා පුරෝහිතයා වෙන්නේ. ඔන්න පුතේ කේවට්ටගේ පරමාර්ථය. දැන් පුතේ සාහිත්‍ය රසය කියලා එකක් තියෙනවනේ. එතකොට මේ සාහිත්‍ය රසය කොහොමද ඔතනින් ගන්නේ? ඒ කියන්නේ තමන්ට දඹදිව මහා පුරෝහිතයා වෙන්න රටේම රජවරුන්ගේ බෙල්ල කපණ්ඩයි මේ යන්නේ කේවට්ට. ඉතින් මේකේ සාහිත්‍ය අගය මොකක්ද? පුතේ මේකේ සාහිත්‍ය අගය තමයි
මිනිස්සුන්ගේ බලලෝභය. කේවට්ටට හරි ආසයි මේ පලාතෙම විශිෂ්ටතම පඩිවරයා වෙන්න. එතකොට විශිෂ්ටතම පඩිවරයා වෙන්න නම් තමන්ට ඒක කරන්න බෑ. ඒක කරන්න නම් ඇමක් පාවිච්චි කරන්න ඕන කේවට්ට පඬිතුමා. ඒ ඇම තමයි චූලනී බ්‍රහ්මදත්ත. පුතේ මේ සාහිත්‍ය අගය කියලා කියන්නේ කතන්දරේ මතු පිට බලන එකට නෙවෙයි, යටිහිත බලන එකට. කේවට්ටගේ යටිහිතේ තියෙන්නේ චූලනීට උදව් කරන බව පෙන්නලා තමන් දඹදිව අග්‍ර පුරෝහිත වෙන්න. දැන් පුතේ ওই අපේ ඡන්ද එහෙම තියෙනවනේ. ඒ ඡන්ද තියෙනකොට ඡන්දේ ඉල්ලන්නේ කවුරු හරි මහත්තයෙක්, හරි නෝනා කෙනෙක් හරි. සමහර විට අපේ ගමේ ඉන්නවා ඒ මහත්තයාට හරි නෝනට උදව් කරන එක්කෙනෙක්. එයා ඉතින් ඇවිල්ලා අපිට බොරුවට කියනවා බඩු මිල වැඩි, පොල් ආකාශේ තියෙන්නේ, හාල් මිල වැඩි. හැබැයි එයාට ඕන අන්තිමට ඕන හාල් මිල අඩු කරන්නවත් පොල් මිල බස්සන්නවත් නෙවෙයි පුතා. එයාට ඕන තනතුරකින් එයාට ඉහළ යන්න. එතකොට කේවට්ටගේ යටිහිත තමයි දඹදිව සියලු අගරජවරු පොඩි පොඩි රජවරු මරලා චූලනී බ්‍රහ්මදත්ත ඉහළ තැනට ගෙනල්ලා අර අලියගේ වලිගේ නැගලා දිව්‍ය ලෝකයන්. යම් හේයකින් කේවට්ට උගත් නැනවත් පඬිතුමෙක් වුණා නම් උම්මග්ග ජාතකය කියන පොත නැහැ. මේ උම්මග්ග ජාතකය කියන පොත එන්නේ කේවට්ටගේ තියෙන මේ අලියගේ වලිගේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න තිබ්බ ආසාව හින්දා. ඔව් ඒකට කරන්නේ චූලනී බ්‍රහ්මදත්ත ලවා දඹදිව සියලු රජවරු මරන්න සැලැස්මක් අඳිනවා කේවට්ට පඬිතුමා. ඔතන මොකද්ද පුතේ සාහිත්‍ය රසය කියන්නේ? කේවට්ට කියන්නේ රටේ නමගිය බුද්ධිමත් ඇමතිවරේ, පුරෝහිතේ. එතකොට පුතේ එයා දඹදිව පුංචි පුංචි රාජ්‍ය ටික ඔක්කොම ගෙනල්ලා රජවරු ඒ අය වසදීලා මරන්නයි මේ හදන්නේ. මේකේ යටිහිත මොකද්ද දන්නවද පුතේ? කේවට්ට කියන්නේ අග්‍රගණ්‍ය පුරෝහිතේ. පුතේ උගත්තු මිනී මරන්නේ පුතේ අහු වෙන්න නෙවෙයි. නූගතා මිනී මරනවා හිතපු ගමන් මරනවා. මරලහු පිහියත් ගිහිල්ලා පොලිසියට බාර දෙන්න. ඔය බෝගම්බර හෝ වැලිකඩ හෝ ඔය හැම හිරගේකම පිරීලා ඉන්නේ බුද්ධිහීන අය. ඕවයි උගතෙක් හිටියොත් පුතේ අපි උගතෙක් හරි දේශපාලකයෙක් හිටියොත් අපි මොන ක්‍රමයකින් හරි ව්‍යවස්ථා වෙනස් කළා හරි ඒක එළියට ගන්න. එද මේ හිරේ ඉන්නෙම කෝපය ආවා, ගත්ත පිහිය ඇන්න මැරුවා. හැබැයි පුතේ භයානක මිනිමරුවෝ ඒ අය නෙවෙයි, කේවට්ට පඬිතුමා වගේ අය. කවදාවත් කේවට්ටගේ මේ මිනිමරුම් වලට දඩුවම ලැබෙන්නේ නැහැ. එතකොට මේ වසදීලා මරන්න සැලැස්මක් හදපු කේවට්ටගේ චරිතයේ සාහිත්‍ය අගය කියන්නේ භයානකම ඇමතිවරු ඉන්නේ මේ කේවට්ට වගේ අය අස්සේ. ඇත්තම කියනනම් පුතේ ඕනම ආණ්ඩුවක කේවට්ටල වගේ අය ඉන්නවා. මේ ආණ්ඩුවෙත් ඉන්නවා, ගිය ආණ්ඩුවෙත් හිටියා. වෙනසකට තියෙන්නේ දැන් ඉන්න ඇමතිවරුන්ට ඉතින් මොකක් හරි මුදියන්සලගේ කැලලක් ඉස්සරහට තියෙනවා. කේවට්ට කියන නම නෑ. ඒක දැන් කැතින්ද දැන් වෙන නම. වෙන්නේ පුතේ චරිතය එහෙමම තියෙනවා. ඇඳුම් වෙනස්, වැඩේ දෙකම එකයි. ඔන්න මම පුතාලට කියලා දුන්නා හතරකම් මන්ත්‍රණය කියන එකේ කේවට්ටගේ කපටිකම යනු කුමක්ද?
දිය යටින් ගින්දරගෙන යාම. චූලනී බ්‍රහ්මදත්ත පොළඹවල ඔහු ලවා දඹදිව අගරජ කරවල ඔහු ලවා මිනිත් මරවල අනුන්ගේ පානෙන් එළිය බැලීම තමයි කේවට්ටගේ වැඩේ. දැන් පුතාලා මේක යටිහිතට ගත්තා නම් මේ සතරකම් මන්ත්‍රණේ මේ මහා භීෂණේ මැවුම්කරු චූලනී බ්‍රහ්මදත්ත නෙවෙයි. ඒක පිටිපස්සේ ඉන්නේ පුතේ උගතේ. හොඳින් මතක තියාගන්න. දේශපාලනයට උගතුන් එනවා කියන්නේ ඒ දේශපාලනයේ මිනිමැරුම් වැඩි. නූගත් මන්තිරියා වුණත් පුතේ මිනි මරන්නේ අහුවෙන්නේ. හැබැයි උගත් දේශපාලකයා මිනි මරන්නේ මෙලෝ යකෙකුට අහු නොවෙන්න. මේකේ වට්ට කරන්න ගියේ ඒක. ඔන්න කේවට්ටගේ චරිතේ යටිහිත. කොටින් කිව්වොත් කේවට්ට අපේ ගෙදර හරි අල්ලපු ගෙදර හරි ඉන්නවනම් hina වෙන්නවත් හොඳ නැති භයානක කෙනෙක් තමයි කේවට්ට පඬිතුමා කියලා කියන්නේ. ඊළඟට මම ප්‍රශ්නයක් හැදුවා මේ මහෞසතගේ කෘතහස්ත භාවය එහෙම නැත්නම් මහෞසතගේ ප්‍රඥාව හතරකම් මන්ත්‍රණයෙන් පෙනෙන්නේ කොහොමද? මම ඔබට දෙන දෙවෙනි ප්‍රශ්නය. මේක පොතේ තියෙනවා ඔබට ලැබෙන පොතේ. එතකොට මේකේ පළවෙනි කෑල්ල සාහිත්‍ය අගයත් එක්ක එකට ගත්තම ඒ චූලනී බ්‍රහ්මදත්තගේ යටිහිත. දැන් දෙක මහෞසද පඬිතුමාගේ යටිහිත. මහෞසද පඬිතුමා පුතේ ඔහුගේ දේශපාලන කෘතහස්ත භාවය පේන්නේ ඔහු මුළු දඹදිව හැම තැනකම රහස් ඔත්තු සේවා පිහිටවලා හැම තැනම ඒ ඔත්තුකාරයෝ විවිධ ක්‍රම මගින් මහෞසද පඬිතුමාට පණිවිඩය යවනවා. මේකේ පුදුම ක්‍රියාව තමයි පුතේ අදත් මෙහෙමමයි වෙන්නේ. සමහර විට ඇමරිකන් CIA එකේ ඉන්න මිනිහා පඩිගන්නේ පුතේ අපේ ආණ්ඩුවේ. හැබැයි ਉਹ කේලම් කියන්නේ ඇමරිකන් ආණ්ඩුවට. පඩිගන්නේ අපෙන්. ඉන්දියානු රෝ ඔත්තු සේවයේ අය පඩිගන්නේ අපේ ආණ්ඩුවේ. හැබැයි ਉਹ කේලම් කියන්නේ ඇමරිකන් ඔත්තු සේවයට නැත්නම් ඉන්දියන් රෝ ඔත්තු සේවයට. එතකොට අපේ මහෞසද කරපු බුද්ධිමත්ම වැඩේ තමයි රහස් ඔත්තු සේවයක් තිබ්බා. දැන් යම් හේකින් මහෞසද පඬිතුමා මේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපු මෝඩ බුද්ධිමත් ඇමතිවරයෙක් වුණා නම් මුළු දඹදිව ලේ විලක් කෙරෙනවා. හොඳට මතක තියාගන්න මහෞසද මොන හේතුවක් හින්දවත් වේදේහට කිව්වේ නෑ මම දඹදිව පුරා රහස් ඔත්තු සේවයක් දාලා තියෙනවා කියලා. ඒක දැනගෙන හිටියේ පුතේ මහෞසදම පමණයි. ඒක අමරාදේවිවත් දැනගෙන හිටියේ නෑ. කෘතහස්ත ඇමතිවරයෙක්ද එහෙම නැත්නම් රාජ්‍ය ආරක්ෂක ලේකම්ද ඒ කොයි වචනේ මහෞසද දානවද කියලා මම දන්නේ නැහැ. මොකද අද තනතුරු නාමයෙන් දැක්කුවොත් මහෞසද අතිදක්ෂ ආරක්ෂක ලේකම් කෙනෙක්. ඔහුගේ බූ අල්ලා ඒ අඬු විහිදිලා තිබුණා මුළු දඹදිව හැම රාජ්‍යයක් වටා. අන්න ඒක පුතේ අගය කරන්න ඒක තමයි සාහිත්‍ය රසය කියන්නේ. මහෞසද පඬිතුමා හැම තැනම රහස් ඔත්තු සේවා තිබ්බා.
වහාම මේ දැන් ලෝකෙටත් එන්න පුතේ. ලංකාවේ මේ ආණ්ඩුව ඇතුළෙම පාර්ලිමේන්තුව ඇතුළේ පවා ඇමරිකාවෙන් පඩිගන්නා CIA නියෝජිතයා ඉන්නවා. ඉන්න පුළුවන්. රෝත්තු සේවයේ නියෝජිතයා අපෙන් පඩිකකා අපට වෙන දේ කේලම් හැටියට ඉන්දියාවට කියන එක්කෙනා අපේ පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්. පඩිගන්නේ අපෙන්. කේලම් ටික දෙන්නේ ඉන්දියාවට. ඔන්න ඔය වැඩේම පුතේ මහෝසද දඹදිව රාජ්‍යවල කළා. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියේ නෑ මහෝසද. යම් හේයකින් මහෝසද අමරාදේවිත් එක්ක යාළු වෙලා අමරා එක්ක පෙම් කෙල විනෝදෙන් හිටියා නම් චූලනී බ්‍රහ්මදත්ත සමස්ත මහා භාරතයේම ලේ වලින් නහවනු. මේ කතාවේ තියෙන්නේ පුතේ අමුතු චරිත දෙකක්. කේවට්ට පුරෝහිතයා හදන්නේ දිය යටින් ගින්දර ගෙනහිල්ලා චූලනී බ්‍රහ්මදත්තගේ වලිගේ එල්ලිලා මහා පුරෝහිතකම ලබන. අනිත් පැත්තෙන් පුතේ මගේ දෙවෙනි ප්‍රශ්නේ ඉන්න මහෝසදගේ වැදගත්කම තමයි ඔහු ඒකේ අනිත් පැත්ත. ඔහු එතකොට මෙතන දෙන්නෙක් ගැටෙනවා පුතේ. කේවට්ටගේ මොලේයි මහෝසදගේ මොලේයි. අපි සාමාන්‍යයෙන් නම් කියනවනේ පුතේ නිතරම ওই කතාවටත් සමහර අය කියනවා මට ඇහෙනවා අපි සිල් ගත්තට වැඩක් ෑ. අපි භාවනා කරාට වැඩක් ෑ. දිනන්නෙම පව් කරන එකානේ. හරක් මරණ එකානේ මන්ත්‍රී වෙන්නේ. ගස් කපන එකානේ මන්ත්‍රී වෙන්නේ. එහෙම කියලා අපි කියනවනේ. ඒත් පුතේ ගස් කපන එකා දැනට දිනන බව ඇත්ත. ගංගාවේ වැලි ගොඩ දාන එකා දැනට දිනන බවත් ඇත්ත. හැබැයි පුතේ ලෝකය දිනන්නේ ඒ අයගෙන් නෙවෙයි. කවදා හරි දවසක කේවට්ට වගේ අයට සුසුම් හෙලා අඬන්ට වෙනවා. මහෝසදට අනිවාර්යෙන්ම ජයග්‍රහණය අත් වෙනවා. ඔන්න ඔය රහස. එතකොට මේ කතාවේ තියෙන්නේ පුතේ දුෂ්ට පඬිවරයෙකුයි කේවට්ට. අති විශිෂ්ට බුද්ධිමතෙකුයි මහෝසද. මහෝසදගේ ඔත්තු සේවයේ හින්දා රජවරු මැරෙන්නේ නෑ. ඒ ඔක්කොම බේරා ගන්න. ඔන්න පුතේ සතරකම් මන්ත්‍රණේ විචාරාත්මක රසවින්දනය. දැන් පුතාලා මේ කතාව අහලා මේකේ ගිරව් වගේ කටපාඩම් කරගන්න දෙයක් නැහැ. ඕනම රටක හොඳ ඇමතිවරුත් ඉන්නවා, දුෂ්ටයොත් ඉන්නවා. සමහර ආණ්ඩුවල දුෂ්ටයෝ වැඩි, සමහර ආණ්ඩුවල හොඳ අය අඩුයි. මේ කතාවේ නම් කේවට්ටයා ඒ රටත් කාලා රජුත් කාලා රජ වෙනුවෙන් කඩේ යන බව පෙන්නලා තමන්ගේ බඩේ ආහාර තැන්පත් කරගන්න හදපු එකෙක් තමයි පුතේ කේවට්ටයා. මහෝසද එහෙම නෙවෙයි. ඔහු ඊට වඩා තියුණු තීක්ෂණ පුද්ගලයෙක්. මං කිව්වේ පුතේ සතරකන් මන්ත්‍රණය ගැන පමණමයි. එතකොට මේ සතරකන් මන්ත්‍රණය පැති දෙකයි. දුෂ්ටයා කේවට්ට, ශ්‍රේෂ්ඨයා මහෝසද. පුතේ මේ කතා හැදුවේ ඉන්දියාවේ. මේ ඉන්දියන් කතා ක්‍රමය තමයි පුතේ අදත් ඉන්දියාවේ හොලිවුඩ් චිත්‍රපටිවල තියෙන්නේ. හොඳට බලන්න හැම හින්දි චිත්‍රපටියකම වීරයා බෝධිසත්වයෙක් වගේ කෙනෙක්. ඒ වීරයා වෙන කවුරුත් නෙවෙයි ඔය මහෝසද වර්ගයේ අය. කිසිම හින්දි චිත්‍රපටියක පුතාලා දැකලා තියෙනවද
දුෂ්ටයා දිනනවා. හැම හින්දි චිත්‍රපටියකම දුෂ්ටයා පරදින. එතකොට ඉන්දියන් හොලිවුඩ් සිනමාවට මේ කඩාපාත් වෙලා ඉන්නේ පුතේ මහෝසද. අර කේවට්ටයා කියලා කියන්නේ දුෂ්ටයා. එතකොට ඉන්දියාවේ කලාවේ තියෙන වැදගත්කම තමයි පුතේ ඉන්දියන් සිනමාව අදත් ප්‍රබලයි. ශ්‍රී ලංකා සිනමාව පුතේ දැනට අවුරුදු 20කට කලින් අභාවප්‍රාප්ත වුණා. හේතුව අපි ජාතක කතා ඉගෙන ගත්තේ නෑ අපේ චිත්‍රපටිකාරයෝ. ඉන්දියන් සිනමාවේ පුතේ අද දක්වාම මහෝසද පඬිතුමා වගේ අය ඉන්නවා උන් දිනනවා. කේවට්ටයෝ පරදින. මං ඔන්න පුතාලට අර්ථ දෙකක් දුන්නා. මේ සතරකම් මන්ත්‍රණයේ තියෙන්නේ කේවට්ට නැමැති රජෙකුට කඩේ ගිහිල්ලා රජුගේ වලිගේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න හදපු කපටියෙක්. මෙහා පැත්තේ මහෝසද කියලා කියන්නේ රට පුරා ඔත්තු සේවා පවත්තලා ගිරවෙක් උපයෝගී කරගෙන ගිරව හරහා ඔත්තු දැනගෙන බලන්න මේකේ හාස්‍ය මතු කරන හැටි. ගිරව වර්චස් පිටක් හෙලන්නේ කේවට්ටගේ කටට පුතේ ඔළුවටයි. නොකිය කියනවා මේ කතාව හදපු එක්කෙනා රට විකුණන් කන මේ විදිහේ පාපතරයන්ගේ ඔළුගෙඩි වලට මල පහ කළාට කමක් නැහැ. දැන් Facebook බලනකොට පුතේ අපේ තරුණයෝ මේ වැඩේම රටේ දේශපාලකයන්ට වචන වලින් කරන බව පේනවා. අන්න එහෙම පුතේ ඔබ ඉගෙන ගන්නා සාහිත්‍ය මේ ලෝකෙට ගලප ගන්න. එතකොට පුතේ පෑන අතට ගත්තම ඉබේ ලියවෙන්න පටන් ගන්න. දැන් මගේ අධ්‍යාපන ක්‍රමේ වෙනස තමයි මම පුතාලගේ ඔළුව වෙනස් කරලා පුතාලගේ අතට පෑනක් දෙනවා ලියන්න. පෑන අතට ගත්ත ගමන් දැන් මගේ පුතාලා මේ කතාව අහගෙන ඉන්න ගමන් දැන් පුතාලට පුළුවන් මගේ දේශනාවට කන් නොදුන්න ඔබේ සහෝදරයන්ට කතා කරලා කියන්න මේ කේවට්ට කියන්නේ පරණ අතීතේ සත පහකට වැඩක් නැති කතාවක් නෙවෙයි. මේක දැනුත් තියෙනවා හින්දි සිනමාවේ. දුෂ්ටයෝ පෙරද විශිෂ්ටයෝ දිනනවා. අනේ මූල ධර්මය හරි පුතේ කිසි දිනක ලෝකය දුෂ්ටයන් දිනාලා නැහැ. ලෝකය දිනලා තියෙන්නේ පුතේ මිනිසුන්ට ආදරය කරපු ගහකොළ වලට පෙම් බැන්ද ජලයට ආදරය කරපු මිනිසුන්ට පෙම් කරපු මහෝසදලා විතරයි. ඔන්න සතරකම් මන්ත්‍රණේ මහෝසදගේ ප්‍රඥාව තියෙනවා කේවට්ටයාගේ කපටිකම තියෙනවා. දැන් පුතේ සටහනක් ඕන නැහැ. දැන් පුතාලා මේ අදහස් පුරවගත්තම පුතාලා මැරුණත් පුතේ මේ දැන් මං කියපු දේ පුතාලගේ මනසෙන් පැත්තකට විසි වෙන්නේ නැහැ. එහෙනම් දරුවනේ ආයිබෝවන්. දැන් මම මේ වෙලාවේ පටන් ගන්න හදන්නේ ඔබ සාමාන්‍යයෙන් නීරසයි කියලා හිතන ඒ වුණාට බොහොම රසවත් අපේ භාෂාවේ ව්‍යාකරණ රටාව. දැන් මේකෙදි මම ඔබට සහ 10 11 දෙගොල්ලන්ටම පොදුවේ කියා දෙමින් හිටියා මේ වාක්‍ය නිදොස් කිරීම පිළිබඳව. දැන් ඔබට මම හිතන්නේ හුරුවක් ඇති ක්‍රියාපදෙන් ඇහුවම ඒක කළේ කවුද කියලා. ඒක කරපු අය බහුවචන නම් පමණක් ඕ කියන සද්දෙන් තමයි ඒ ක්‍රියාව කරපු එක්කෙනා ඉන්න ඕන. උදාහරණයක් ඇටියට මදුරුවෝ ලෙඩ බෝ කරති. කවුද කරති? මදුරුවෝ. රෝගීහු ඇඳන් වල සිටිති. කවුද සිටිති? රෝගීහු. මිනිසෙක් පාරේ ගමන් කළේය.
කවුද කළේය? මිනිසෙක්. ගැහණියක් කවියක් ලිව්වාය. ඔන්න ඔය ටික මම පුතාලට කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඕ සද්දෙයි ඕ සද්දෙන් එන වචනයි හූ සද්දෙන් එන වචනයි අක් එක්. මෙන්න මේ තමයි අර ක්‍රියාපදෙන් ඇහුවම ඒක කරපු එක්කෙනා ඉන්න ඕන සද්ද කීපය. මම ඔබට නැවත නැවත මතක් කරනවා පුතාලා හොඳට මතකේ තියාගන්න මේක මම නැවත නැවත කියන්නේ මේක 3-4 පාරක් ඔළුවට වැටුණොත් ඔබ දන්නවා ක්‍රියාපදෙන් ඇහුවම ඒක කරපු අය අන් උන් අක්කු එකු කියලා දාන්න තහනම්. මේකෙන්ම ඉන්න ඕන. මේක නැත්තම් හුයන්න. මිනිස්සු වලස්සු ගැහැණු පෝහු සමහරු. ඒකත් නැත්තම් ගැහැණියක් දැරියක් ළමයෙක් බල්ලෙක්. එහෙම නැත්තම් බල්ලෙක් වලහෙක් අන්න ඒ විදියට. දැන් අද මං කියලා දෙන්න යන්නේ මම මෙතෙක් පුතාලට කියලා දුන්නේ වාක්‍යයේ එක නාම පදයයි තිබුණේ. හාමුදුරුවෝ දනට වඩිති. ඒකේ නාම පදයක් විදියට මිනිහෙක් නෑ මැද්දේ. දැන් ඔන්න මම පුතාලට ඊටා සියුම්ව පෙන්නනවා බහුවචනේදී. මම මේ බහුවචන කියලා පුතේ බර කරන්නේ ඒක වචන වාක්‍ය පුතාලා වරද්දන්නේ නෑ. හාමුදුරුවෝ ළමයා සනසති. එතකොට ළමයා කියන පදේ මං උගන්වන්නේ ළමයා කියන පදයට සමාන පද නැහැ. මං උගන්වන්නේ පුතේ බහුවචන. දැන් මම පෙන්වන්න හදන්නේ ඕ සද්දෙන් ඉස්සෙල්ලා වාක්‍ය අරගෙන මැද්දට නාම පදයක් දාලා ඒ නාම පදේ කොහොමද පිහිටන්නේ? අපි මෙන්න මෙහෙම බලමු. දැරියෝ මව්පියන් නම දිති. දැරියෝ මව්පියන් නම දිති. මේ තමයි පුතේ ක්‍රියාපදේ. මේ තමයි නාම පදේ. ඔන්න අර මං පළවෙනි දවසේම උගන්වපු රීතිය. මෙන්න මේකයි අද උගන්වන්න යන්නේ. මෙතන පුතේ මේ සද්ද දාන්න තහනම්. දැරියෝ මව්පියෝ නම දිති වෙන්න බෑ. වාක්‍යයේ මැද්දේ තියෙන කර්මපදය පුතා බහුවචන නම් ඒක එන්න ඕන අගට මෙන්න මේ සද්ද විතරයි. අන් උන් අක අකු එක්කු. ඒ හින්දා පුතේ දැරියෝ මව්පියෝ නම දිති වෙන්න බෑ. දැරියෝ මව්පියන් නම දිති. ඕයන්නෙන් තව වාක්‍ය හදාගමු. ඔයගොල්ලන්ගේ පොතේ ලැබෙන පොතේ බලන්න මම මේක හදලා ඇති පේන්න. ඕන තරම් වාක්‍ය හිත හදන. ළමෝ ගුරුවරුන් සලකති. ළමෝ ගුරුවරුන්ට සලකති. කවුද සලකති? ළමෝ. කාටද? ගුරුවරුන්ට. නිතරම මැදපදේ පුතේ හිතේ තියාගන්න කර්මපදය බහුවචන නම් අනිවාර්යෙන්ම අන් උන් අක්ක අක්කු එකු කියලා තමයි මැදට දාන්නේ. මේ පදය ඕ තියෙනවා මැද පදේ අන් තියෙනවා. මේ පදේ මෙතෙන්ට આવොත් මොකද වෙන්නේ? එතකොට පුතේ මව්පියන් මව්පියෝ වෙනවා. එහෙමයි වෙන්නේ. එතකොට දැරියෝ දැරියන් වෙන්න ඕන. ඔන්න ඕක තමයි නීතිය.
11 වසරේ මම දැක්කා තුන්වෙනි පාඩම හැටියට තියෙනවා කර්මකාරක කර්තෘකාරක වාක්‍ය රටා කියලා. හැබැයි මට හිතෙන්නේ ඒක තියෙන්න ඕන පුතේ 10 වසරේ. ආරම්භක දේශනයේදීම ළමයින්ට කියලා දෙන්න ඕන වාක්‍ය ලියන්නේ කොහොමද කියලා. එහෙනම් මම මේ වාක්‍ය නිවැරදි කිරීම පටන් ගත්තේ අක්ෂරමාලාවටත් කලින්. මොකද අකුරු දැනගෙනත් වැඩක් නැහැ පුතේ වාක්‍ය ලියන්න බැරි නම්. මේ සරල වාක්‍ය රටාව විනෝදයක් කරගන්න. දැන් අපි හිතමු හුයන්නෙන් වාක්‍යයක් එනවා. මිනිස්සු දැරියන් ගී ගැයීමේ යොදවති. මිනිස්සු දැරියන් ගී ගැයීමේ යොදවති. එතකොට කවුද යොදවති? මිනිස්සු. කාවද? දූ දැරියන්. විනෝදයක් විදියට වාක්‍ය හදාගන්න මැද පදේ අන් උන් අක්ක අක්කු එක්කු. තව වාක්‍යයක් හදමු. හුයන්නේ සමහරු මෑණියන් දෙවියන්සේ සලකති. කවුද සලකති? සමහරු. කාවද? මෑණියන් දෙවියන්. එතකොට පුතේ වාක්‍ය හදන එක කොච්චර ලේසිද බලන්න. ඕයන්නෙන් හදපු තව වාක්‍යයක්. ඇමතිවරු ඔන්න හොයන්න තියෙනවා. ඇමතිවරු ඡන්දදායකයන් දැක නමස්කාර කරති. ඇමතිවරු ඔන්න අර හූ සද්දේ ඡන්දදායකයන් මෙන්න මේ සද්දේ දැක නමස්කාර කරති. භාෂාව දන්නේ නැති එක්කෙනා පුතේ ඇමතිවරු ඡන්දදායකයෝ දැක කියලා ලියනවා. එහෙම ලියන්න තහනම්. මං එදත් කිව්වා පුතේ අපි මේ කතා කරන්නේ මව් බස නෙවෙයි. මව් බස නම් අපිට කියනකොටම කතා කරන්න පුළුවන්. අම්මා උගන්වපු භාෂාව පුතේ කටේ තියෙන. වැස්සකටවත් ඉස්කෝලේ නොගිය එක්කෙනාට කතා කරන්න පුළුවන්. ලෝකේ හොඳම භාෂා ගුරුවරිය පුතේ අම්මා. මම මේ උගන්වන්නේ පුතේ මව් බස නෙවෙයි පිය බස. පිය බස කියන්නේ පුතේ ලියන එක. හොඳට කතා කරන්න පුළුවන් හුඟ දෙනෙකුට පුතේ මාරුවීමක් ඉල්ලන ලියුමවත් ලියා ගන්න බෑ. එයාට කතා කරන්න පුළුවන්. ලංකාවේ පුතේ දැන් ලියන අය අඩු වෙගෙන එනවා. ඒ ලියන අය අඩු වෙන්නේ මේක පිය බසනේ. දැන් මම පුතාලට කවදාවත් කතා කරන භාෂාව උගන්වන්නේ නැහැ. ඒත් ලියන බස උගන්වන්න වෙනවා. හේතුව ලියන බස ඔළුවට බැස්සුවේ නැත්තම් අපි කියයි අනේ මට ඉංග්‍රීසි ලේසි සිංහලට වඩා. දැන් අපේ ගොඩක් ළමයි කියන්නේ සිංහල හරි අමාරුයි. ඇත්තටම සිංහල අමාරු නෑ. සිංහල අමාරු වෙන්නේ අපි අනවශ්‍ය දෙයින් ලියන භාෂාව පුරෝලා. මොකද හුඟක් ඉස්කෝලවලදී බොහෝ අය කරන්නේ අද ප්‍රථම විභක්තිය කියලා එකක් උගන්වනවා. ඊළඟ දවසේ කර්ම විභක්තිය කියලා එකක් උගන්වනවා. එතකොට ප්‍රථම විභක්තිය උගන්වන දවසේ ආවේ නැති ළමයා එනකොට ප්‍රථම විභක්තිය ගිහිල්ලා ඉවරයි. ඔන්න ඕකෙන් පුතේ භාෂාව නරක වෙලා තියෙනවා. අපි හුයන්නෙන් එකක් ගමු. සමහරු හූ සද්දේ සමහරු කවියන් සොයා යති. කවුද යති? සමහරු. මෙන්න හූ මෙන්න මැද කවියන් සොයා යති.
පුතේ නොදන්න එක්කෙනාවක ලියන්නේ සමහරු කවියෝ සොයා යති. එතකොට වැරදි. සමහරු කවියන් සොයා යති. ඕහු එකෙන් බලපු එකක් මැද්දට බහුවචනයක් දාලා. ඕහු නවකතාකරුවන් දැක කතා කරති. කවුද කතා කරති? ඕහු. කාවද? නවකතාකරුවන්. එතකොට එයා නවකතා කරුවෝ කියලා දාන්නේ නැහැ. පුතාලටත් දාන්න තහනම්. ඒක දාන්න ඕන සමහරු හුසද්දේ නවකතා කරුවන් දැක කතා කරති. ඒකම පුතාලට දැනෙන්න ඕන මම නිතරම මේ වාක්‍ය හදනකොට මම පුතාලට අඟවනවා පුතාලා ආස දේවල් පුතාලා ලවා කරවන්න. දැන් මං අද හදපු වාක්‍යවල තිබුණා සමහරු කවියන් දැක කතා කරති. මම පුතාලට ඇඟෙව්වේ මේ සමාජයේ වැදගත් අය පුතේ කවි හදන අය. අපි වාක්‍යවල එක දැම්මොත් පුතේ ළමයින්ගේ ඔළුවට ඒක බහිනවා. මම කැමති නෑ මං කලින් කිව්වා වගේම ගොවියා කුඹුරු කොටයි වැද්දා මුවන් මරයි වගේ ඒවා උගන්වන්න. මට ඕන මම ලියන වාක්‍ය වලින් හරි රටේ වැදගත් පිරිස ඉහළින් තියන්න. අපි බලමු මේකෙන් එකක්. ළමෝ ඕසද්දේ දැන් බහුවචනය මැද්දට දාන්න. ළමෝ කවියන්ගේ කවි සොයා රස විඳිති. ළමෝ කවියන්ගේ කවි සොයා රස විඳිති. කවුද කවියෝ? කාගේද කවියන්? මේක පුතේ විනෝදයක් කරගන්න. අපි මේකෙන් බලමුකෝ මේ අක්කෙක් වලින් වාක්‍යයක් දාලා. වැඩිහිටියෝ ඔන්න ඕසද්දෙන් වැඩිහිටියෝ ඔන්න කර්මපදේ දාන්න යනවා. වැඩිහිටියෝ පාරේ යන අත් වෙනුවට දාන විදිය බලා ගන්න. වැඩිහිටියෝ පාරේ යන බැල්ලියක දැක. එතකොට පුතේ අත් නෙවෙයි දාන්නේ අක. මේ තියෙන අක. වැඩිහිටියෝ මාවතේ යන බැල්ලියක දැක සංග්‍රහ කළෝය. කවුද කළෝය? වැඩිහිටියෝ. කාවද? බැල්ලියක. මේක දාන්න තහනම්. මොන හේතුවක් හින්දාවත් මැදට අක් දාන්න තහනම්. අපි තව එකක් හදලා බලමු. මව්පියෝ මෙතනින් මව්පියෝ පාරේ යන දැරියක දැක. දැරියක මේ තියෙන්නේ අක දැරියක දැක නිවසට කැඳ වූහ. කවුද කැඳ වූහ? වැඩිහිටියෝ. කාවද? දැරියක. හුයන්නෙන් තව එකක් බලමු. මිනිස්සු
ගී පද රචකයන් මිනිස්සු ගී පද රචකයන් සොයා ගියෝය. මේ තියෙන පුතේ අන් මිනිස්සු ගී පද රචකයන් සොයා ගියෝය. ඔයන්නෙන් එකක් ගමු. ඇතැම් නලු නිලියෝ ගායිකාවන් ලෙසද කටයුතු කරති. ඇතැම් නිලියෝ හරි නලු නිලියෝ හරි ඔය දෙගොල්ලම. ඇතැම් නිලියෝ දාමු නිලියෝ ගායකයන් ලෙසද කටයුතු කරති. භාෂාව නොදන්න කෙනෙක් පුතේ ඔය අන් කියන එක වෙනුවට ගායිකාවෝ කියලා මැදට දාන්න. එහෙම මැදට දාන්න තහනම්. ඊළඟට පුතේ මැදට මම අපි රූප දාන විදියත් මං කියලා දෙන්නම්. මෙතනින් ගමු එකක්. ඕහු මෙන්න උත්තර රූපේ ඕහු පාරේදී නැත්නම් මාවතේදී මා දැක මම දැක ලියන්න බෑ. ඕහු මාවතේදී මා දැක සතුටටපත් වූහ. කවුදපත් වූහ? ඕහු කා දැක මා දැක. මම දැක කියන්න බෑ. අර අපරූපේ දාලා වාක්‍යයක් හදමුකෝ. මේකෙන් ගමු එකක්. නෑදෑයෝ මෙන්න රූපේ නෑදෑයෝ අප දැක අපි නෙවෙයි අප දැක කර්මය අප නෑදෑයෝ අප දැක හිතවත්කම් පෑවෝය. නෑදෑයෝ අප දැක හිතවත්කම් පෑවෝය. අපි මෙතනින් වාක්‍යයක් ගමු. හුයන්නෙන් ඇතැම්හු මේක ඇතැම්හු මිනිසුන් දමා ගිය බැල්ලක. බලන්න රූප දෙකයි. මිනිසුන් මෙතන මේක මිනිසුන් දමා ගිය බැල්ලක. රූප දෙකයි. ඇතැම්හු මිනිසුන් දමා ගිය බැල්ලක තම නිවසට ගෙන ආහ. තම නිවසට ගෙන ආහ. ඇතැම්හු මං කැමති මගේ මේ සම්මන්ත්‍රණ ඔබේ අම්මයි තාත්තයිත් අහගෙන ඉන්නවා නම්. මොකද අම්මයි තාත්තයි අහගෙන හිටියොත් සමහර විට කලබලෙන් පුතාට නොතේරුණොත් අහගෙන ඉන්න අම්මා හරි අක්කා හරි තාත්තා හරි අයියා හරි මල්ලිව නිවැරදි කරයි. මොකද මම සාමාන්‍යයෙන් විශ්වාස කරන දෙයක් තමයි පුතේ දැනුම කියන එක පුතාලත් පුරුදු වෙන්න නිතරම බෙදලා දුන්නොත් ලැබෙන දෙයක්. මම පුතේ පුංචි කාලේ හාප් සීට් ගන්න අපිට සල්ලි තිබුණේ නැහැ. අපේ තාත්තටයි අම්මටයි මට එක්සයිස් පොතක්වත් අරන් දෙන්න බෑ. ඒ වුණාට පුතේ ඉතින් මං ඉගෙන ගන්න ආසයි. මොකද මම පොඩි කාලේ ඉඳලා ක්‍රීඩා කළේ නැහැ.
ඒ මං ක්‍රීඩා කරන්න ආස නැති හින්දා නෙවෙයි, ක්‍රීඩා කරන්න නම් මං ආයි පාට ඇඳුම් ඇඳගෙන නගරෙට යන්න ඕන. ඉතින් මට තියෙන සුදු කමීසෙයි කලිසම් කොටේ ඇරුණම වෙන ඒවා නැති හින්දා මං සෙල්ලම් කරන්න ගියේ නැහැ. මං ගමේ පිට්ටනියේ නැටුවා. ඉතින් පුතේ මට කොළ නෑනේ ලියන්න. මම පුතේ සිංහල ගුරුතුමා සිරිවර්ධන සර්. සර් අච්චු පොත අපි ගත්තා. මට මතකයි එතුමා ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අනේ දෙව්දත් නොදිටි මොක්පුර. මම පුතේ ගෙදර ගිහිල්ලා කවිය කටපාඩම් කරගෙන අම්මට කියනවා. මගේ පුතේ පළවෙනි ශ්‍රාවකයා මගේ අම්මා. අම්මා ඔළුව හොල්ල හොල්ල අහන් ඉන්නවා. කවදාවත් අපේ අම්මා හරස් ප්‍රශ්න ඇහුවේ නැහැ. අම්මා ওই කවිය අහලා මට සාදුකාර දුන්නා. අනේ දෙව්දත් නොදිටි මොක්පුර. අපේ අම්මා තාම දන්නේ ඒ කවිය ගුත්තිල කාව්‍ය පොතේ කවියක් කියලා. අපේ අම්මා දැනගෙන හිටියේ නෑ මම පන්තියෙන් ඇහෙන කවිය ගෙදර ඇවිත් කියනකොට අපේ අම්මගේ පුතා මේ ලංකාවටම කතා කරන කෙනෙක් වෙයි කියලා මගේ දුප්පත් අම්මා දැනගෙන හිටියේ නෑ. මගේ හොඳම ශ්‍රාවිකාව මගේ අම්මා. ඉතින් මම මේ පුතාලටත් කියන්නේ අම්මා ළඟින් තියාගෙන මං කියන දේ අහගන්න. පුතා කොහේදී හරි ඉගෙනගත්තු දේ පුතේ ඇවිත් අම්මට කියන්න. හොඳම ශ්‍රාවකයා පුතේ අම්මා තමයි. තාත්තට පුතේ ඕවා ඉන්න බෑ. එදා මම මගේ ශ්‍රාවිකාව කරගත්තේ මගේ අම්මා. මම මේ මෙච්චර හොඳට කතා කරන්න ඉගෙන ගත්තේ අපේ අම්මට දේශන පවත්තලා. මට මතකයි බදුල්ලේ පොල්වත්ත දහම් පාසලේ පළවෙනි දේශනය කරන්න ගියාම අපේ අම්මා හිටියා 4 වෙනි බංකුවේ. අම්මා මට කිව්වා පුතේ උඹ ඔය ඉස්සරහ ඉන්න ඇමතියෝ දිහා බලන්න එපා. උඹ මට කතාව පවත්තපන් මං ඉන්නවා 4 වෙනි පේලියේ. ඇත්තටම මං ඇමතියෝ දිහා බැලුවේ නැහැ. මං ඇමතියන්ගේ ඇඟට උඩින් අම්මට කතාව පැවැත්තුවා. ඇත්තටම පුතේ මට අම්මා ඔළුව හොල්ල හොල්ල hina වෙවි අහන් හිටියා. ඒ ඇමතියෝ දිහා බලමු නැති එක හොඳයි පුතේ. ඒක ඇමතියෙක් පස්සේ බැලින්න නිදි මං කතාව පවත්තන වෙලාවේ. කොහොමටත් පුතේ මට ඔය ඇමතියෝ පේන්න බැරි වැඩේ පුරුදු කළේ අපේ අම්මා. එහෙනම් මං අම්මට තමයි පුතේ කතා පැවැත්තුවේ. අමාදහර දොර මණ්ඩලාව හැමදාම අහපු අපේ අම්මා මැරෙනකල් මගේ ශ්‍රාවිකාව මගේ ආදරණීය මෑණියෝ. එහෙනම් පුතේ ඉගෙන ගන්න දේ අම්මත් එක්ක ඉගෙන ගන්න ඔන්ලයින්. ඔබට නොතේරෙන දේ අම්මා ඔබට කියලා දෙයි. ඔබට තේරිච්ච දේ ඔබ අම්මට කියලා දෙන්න. ඔන්න අම්මේ මම මේ අම්මලට කියන්නේ පුතා කතාවක් පවත්වනකොට හරස් ප්‍රශ්න අහන්න එපා. පුතාට කතාව කරගෙන යන්න දෙන්න. දැන් මගේ අම්මා කවදාවත් මගෙන් දේවදත්තය හොඳ නෑනේ පුතේ කිව්වේ නෑ. අම්මා සාදුකාර දුන්නා. ඒ කියන්නේ මගේ අම්මා දේවදත්තටත් බුදු බව පැතුවා. හැබැයි පුතේ ජාතක පොතේ ජාතක කතා 66ක්ම තියෙන්නේ දේවදත්ත පතුරු ගහලා. අපේ අම්මා දේවදත්තට සාදුකාර දුන්නා. අපේ අම්මා එච්චර අහිංසක වුණේ වැඩිය ඉගෙනගෙන නැති හින්දා. මම මේ ටික කිව්වේ පුතේ දැනුම දෙන්න පුතේ ඔබට දැනුම ලැබෙනවා. දැන් අපි හිතමුකෝ දැන් මම මේ කියලා දෙන මේ ව්‍යාකරණ ටික ඔන්ලයින් මේ දේශනයට සම්බන්ධ නැති පුතාගේ යාළුවෙක් දුවගේ යාළුවෙක් ඇති. ඒ දූට හෝ ඒ පුතාට මේ සරසවි ආයතනයට සම්බන්ධ වෙලා මේ දේශනය අහන්න බැරි වෙන්න ඇති.
මම මෙතන ඉන්න මගේ පුතාලට දූලට කියනවා පුතේ ඔබ මේක හරියට ඉගෙනගෙන මේ දේශනයට ආවේ නැති යාළුවට කියලා දෙන්න. ඒ කියලා දීම පුතේ ඔබ හිතනවා නේද එයාට හරියන්නේ කියලා. හරියන්නේ පුතේ මට කියලා දෙන්න කියලා දෙන එක්කෙනාට පුතේ දැනුම එනවා. මෙන්න මේක අපේ ගොඩක් අය දන්නේ නැහැ. ඒ හින්දා පුතේ ලංකාවේ ගොඩක් උගතුන්ට කතා කරන්න බෑ. ඇයි කතා කරන්න බැරි? කතා කරන්න බැරි පුතේ එයාලා හිතනවා මම මේක තේරෙන්න කිව්වොත් මේක අහගෙන ඉන්න එක උගතෙක් වෙයි. පුතේ උගත්තු තරම් පහත් જાතියක් වෙන ලෝකේ නැහැ. හුඟක් උගත්තු කැමති නැහැ අනිත් අය උගත්තු වෙනවට. එහෙනම් මගේ පුතේ මං කියන දේ තේරුණාද කියලා දෙන්න වෙන කෙනෙකුට. සේවය ලැබෙන්නේ මගේ පුතාට හෝ දූට. ඒක මතකේ තියාගන්න. තවත් වාක්‍ය කීපයක් අපි හදමු. මේ නීතියෙන්ම මං ඒක වචන හදන්නේ හාමුදුරුවෝ දැරිය දැක ඇගේ හිස අත ගෑවෝය. මං ඒක ලියාගන්න දෙන්නේ නැහැ. හාමුදුරුවෝ මෙන්න ඕයන්න දැරියක මෙන්න මේක දැරිය සමා වෙන්න දැරිය හාමුදුරුවෝ දැරිය දැක ඇගේ හිස අත ගෑවෝය. ඒක මං උගන්වන්නේ නැත්තේ දැරිය කියන පදේ මොකෙක්වත් වරද්දන්නේ නැහැ පුතේ. වරද්දන්නේ පුතේ බහුවචන පමණයි. ඒ කියන්නේ පුතේ අපිට ඒක වචන වාක්‍ය පුළුවන්. මම මේ මගේ පුංචි ආදරණීය දූල පුතාලට කියන්නේ අපේ භාෂාවේ තියෙන ලොකුම වැරද්ද තමයි පුතේ ඔබ නොදන්නා එකෙන්මයි ප්‍රශ්න අහන්නේ. ඔබ දන්න එකෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. ඒක වචන වාක්‍ය දෙන්නේ නැහැ පුතාලට. මොකද ඒක පුතාලා හරියට හදන හින්දා. දෙන්නෙම පුතේ මම මේ කියලා දෙන උක්තය ඒක වචන සමාවෙන්න බහුවචන කර්මයක් බහුවචන. ඔය දෙකෙන් තමයි පුතේ ප්‍රශ්න හදන්නේ. ඔන්න දැන් මගේ පුතාලට මං කියලා දුන්නා ක්‍රියාපදෙන් ඇහුවා මේන්න මේ ඉර වගේ මෙතෙන්ට ආවා එයා ඕහු අක් එක් කියලා දැම්මා මැද පදේ ඒක මොන විභක්තිද කියලා හොයන්න එපා පුතා. මැද එකට අල් නයන්නයි උන් කියන එකයි අන් උන් ඉන් අක්ක අක්කු එක. ඔය ටික දැම්මම ඉවරයි. අන් මේ තියෙන්නේ අන් උන් මේ තියෙන්නේ මිනිසුන් කියන්නේ මේකට. දැරි යන් කියන්නේ මේකට. දැරි යක කියන්නේ මේ පදේ. දැරි යකු මේ පදේ. බල්ලෙකු මේ තමයි කර්ම විභක්තියේ සද්ද ටික. ඒක කර්ම විභක්තිය කියලා දැනගෙන ඉන්න ඕනත් නැහැ. දැනගෙන ඉන්න ඕන දේ දිගට වාක්‍ය ලියන්න. දිගට වාක්‍ය ලියද්දී මැද පදය බහුවචන නම් අන් උන් ඉන් අක්කු එක්කු කියන රූප මැද්දට දාන්න. මන්ත්‍රීවරු මගදී හමු වූ ඡන්දදායකයන් දැක ඉවත බලාගත්තෝය. කවුද බලාගත්තෝය? මන්ත්‍රීවරු. කවුරු දැක? ඡන්දදායකයන් දැක ඉවත බලාගත්තෝය. භාෂාව දන්නේ නැත්නම් පුතේ ඔය දෙකම යා ලියනවා. මන්ත්‍රීවරු
ඡන්දදායකයෝ දැක කියලා. ඒක ලියන්න බෑ. ඒක ලියන්න තහනම්. ඔන්න ඔහොමයි පුතේ අපි වාක්‍ය නිවැරදිව ලියන්නේ. මේ පාඩම මම මීට කලින් 10 11 දෙගොල්ලන්ටම කරපු දේශනේදිත් කළා. හැබැයි ලබන මාසේ ඉඳලා පුතේ 10 වෙනම දේශනයක් යනවා. 11 වෙනම දේශනයක් යනවා. පොතුත් 10ට වෙන පොතක් ලැබෙනවා. 11ට වෙන පොතක් ලැබෙනවා. ඊළඟට නිතරම මම ඔබට දැන් උදේ මං කතා කරපු උම්මග්ග ජාතකේ 4කන් මන්ත්‍රණේ මම ප්‍රශ්න 2ක් කළා. එකක් තමයි කේවට්ටයාගේ චරිතය නිරූපණය කිරීම කියලා. දෙවෙනි ප්‍රශ්නේ තමයි මහෝසද පඬිතුමාගේ චරිතය නිරූපණය කිරීම. ප්‍රශ්න 2යි. ඔබ විභාගෙට යන්න වෙනකොටත් මෙතෙක් මම කරපු සියලු පාඩම් මෙතෙක් අහලා තියෙන ප්‍රශ්නවලට අනුරූප වෙන තාලෙට ගොඩනගනු. ඒ හින්දා ලබන මාසේ පන්ති 2යි 10 වෙනම 11 වෙනම. ඊළඟට 11ට අලුතෙන් එන දරුවන්ට පුළුවන් අපි කලින් කරපු පාඩම් ඔබට නැවත බලලා ඒවා සමාලෝචනය කරගන්න. ඊළඟට මගේ තව අදහසක් තියෙනවා මෙවර විභාගෙට ලියන දරුදැරියන්ට මුළු ලංකාවෙම මුදල් අය නොකර විවෘත සාහිත්‍ය සහ ව්‍යාකරණ පාඩම් කීපයක් දේශන කීපයක් ඒ අයට නොමිලේ අහන්නට සලස්සන්න. ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නේ පොදුවේ පරබසට වඩා හෙළබස ශ්‍රේෂ්ඨයි කියන එක ඔබට ඔප්පු කරන්න. ලෝකෙ කිසිම රටක් පුතේ වෙන බසකින් දියුණු වෙලා නැහැ. ජපානයට යන ලාංකිකයට ඉස්සෙල්ලම කරන්න වෙන්න පුතේ ජපන් ඉගෙන ගන්න වෙනවා බලහත්කාරයෙන්. චීනෙට වෛද්‍ය විද්‍යාවට යන ළමයට චීන උගන්වනවා ඉස්සෙල්ලම. සුද්ද කොහොමදත් ඉංග්‍රීසිමයි ගත්තේ. අපි ප්‍රංසෙට ගියොත් අපිට ප්‍රංස බස ඉගෙන ගන්න වෙනවා. පුතේ සෞදි අරාබියාවට හෝ දෝහා කටාර් යන වැස්සකටවත් ඉස්කෝලේ නොගිය දූලා මෙන්න එහෙන් එන්නේ සෞදි භාෂාව දැනගෙන. එහෙනම් ඒ රටේ භාෂාව තරම් වැදගත් දෙයක් වෙන නැහැ. එහෙනම් මම අර විවෘත දේශන 2-3 කරන්නේ නොමිලේ කරන්න වෙන මොකුත් හින්දා නෙවෙයි. මේ හෙළබස හෙළයන් අතින්ම විනාශ වෙමින් තියෙන හින්දා. දැන් මගේ මේ කෙටි දේශන 3-4නුත් පුතාලට තේරෙන්න ඇති. වාක්‍යයක් නිවැරදිව ලියන එක මහා අපබ්‍රංශයක් නෙවෙයි. ක්‍රියාපදෙන් ඇහුවා කරපු අය ඕද හූද අක්ද එක්ද කියලා දැම්මා. ඉන් එකක් ක්‍රියාපදේ හරියට හැදුවා. මැද කර්මපදය බහුවචන නම් පමණක් අන් උන් ඉන් අක්ක අක්කු එකු කියලා මැද්දට දැම්ම. එච්චරයි. ඉතින් පුතේ මේක නැවත නැවත පහේදිත් ඉගෙන ගත්තා. 6 7 8 හැමදාම ඉගෙන ගත්තා. ඒත් වාක්‍යයක් ලියා ගන්න බෑ. ඔන්න ඕකයි ලක්ෂණය. හැබැයි පුතේ මං තාම කර්මකාරක වාක්‍ය කියලා දුන්නේ නැහැ. මං ඒ ගැන කතා කරන්නේ මේක හොඳටම තේරුණාට පස්සේ. හොඳටම තේරුණාට පස්සේ මං පුතාලට කියලා දෙනවා ඔය කර්මකාරක වාක්‍ය ජීවිතයට පුතාලට ලියන්න වෙන්නේ නැහැ. ජීවිතයට ලියන්න වෙන්නේ නැහැ.
මා විසින් කුඹුර කෙටේ. ඔහොම ලියන්න වෙනවද පුතාලට? ඒක ලියන්නේ අපි. ඒක නිකන් බොරුවක්. එද මං ඒ බොරු පාඩම පස්සේ උගන්වනවා. ඔන්න දැන් මගේ පුතාලට මං වාක්‍යක බහුවචන නාම රූප දෙකක් යෙදෙනකොට එකක් ඕහු යි අක් එක් කියලා යොදන අතර මධ්‍ය බහුවචනය අන් අක එක්කු උන් අකු කියන රූපවලට දාන හැටි කියලා දුන්නා. අපි ඊළඟට හැරෙන්නේ පුතේ අක්ෂරමාලාව දිහාවට. මොකද අපේ පොතේ හැටියට නම් අක්ෂරමාලාව තියෙන්නේ වාක්‍ය හැදීමට කලින්. මම ඒක දෙකට දාලා අක්ෂරමාලාව ගත්තා දෙකට. හොඳයි අපි ඊළඟ විවේකයේදී මේ අක්ෂරමාලාවේ එක කෑල්ලක් විතරක් හදාරන්න බලමු. එහෙනම් පුතේ මම අර පොරොන්දු වුණා වගේම මේ අක්ෂරමාලාව ගැන තමයි ඔන්න මං පුතාලට කියන්න හදන්නේ. මේ අක්ෂරමාලාවේදී මුළු අක්ෂරමාලාව අද කියන්නේ නෑ මං. මට ඕන අක්ෂරමාලාවේ ස්වර ටික අඳුන්වලා දෙන්න විතරයි. අ ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඉලු ඒ අයි ඕ අව්. ඔන්න පුතේ අපේ භාෂාවේ තියෙන ස්වර 18. හැබැයි මේක අගට පුතේ අපි අං කියන අනුස්වාරයත් මේ දෙකත් එකතු කරනවා. එතකොට පුතේ මේ ස්වර ප්‍රමාණය 20 දක්වා වැඩි වෙනවා. ඈ ඊ ඌ ඉරු ඉලු ඒ අයි ඕ අව් අං දැන් මෙතන 20ක් තියෙනවා. එතකොට පුතේ මේ ස්වර කියන්නේ මොනවද? පුතේ මේ ස්වර කියලා කියන්නේ පුතාලට තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි කෑම කනකොට ගන්න පුතේ බත්. ස්වර කියන්නේ පුතේ බත්. පුතේ බත්තට අපිට ලුණු ටිකක් දාලා කන්න පුළුවන්. මේ ස්වර 20න් දෙකක් ඇරුණම මෙන්න මේ දෙක ඇරුණම ඉතිරි සියලුම අකුරු පුතේ බත්තට වගේ. ඒ කියන්නේ ලුණු ටිකක් දාලා කන්න පුළුවන්. පොල් නම් දාන්න බෑ පුතේ පොල් ගණන්. එද දැන් ওই දූලා හරි පුතාලා හරි කායික හරි පැනලා යනවනම් දැන් කියන්න වෙන්නේ අපි ලුණුයි බතුයි කාලා ඉමු. හොදි නැතුව ලුණුබත් කන්න පුළුවන්. මේ ස්වර කියන්නේ පුතේ බත්තට වගේ. මම ඒක ඔප්පු කරලා පෙන්නන්නම් ඊළඟ පාඩමේදී. මම ඊළඟ දවසේ උගන්වනවා පුතේ ව්‍යංජන අක්ෂර. කක ගගන චච ජජන ටට ඩඩන තත දදන පප බබම යරලව සස සහල
ෆ. ඒක පැත්තකින් එනවා ග ජ ඩ ඩ බ. එතන 40ක් තියෙනවා අකුරු. ඒකට පොදුවේ දාන නම විතරයි අද මම පුතාලට කියන්නේ. ඒ 40ට කියන්නේ පුතේ ව්‍යංජන කියලා. පුතාලා කවදාවත් මේ වචනේ ඉගෙන ගන්නේ නැතුව ඇති. ඇයි මේ ස්වරවලට මම බත්තට කියලා යටින් තියෙන 40ට ව්‍යංජන කියලා කියන්නේ. දැන් පුතාලා ගෙවල් වල අම්මා බට්ටික උයලා තියෙනවා. අපි ඒකට කියනවා පුතේ බත සැතපෙනවා කියලා. ඇයි ඒ බත සැතපෙන්නේ? සාමාන්‍යයෙන් පුතේ සැතපෙන්නේ පන්සලේ හාමුදුරුවෝයි සැතපෙන බුදු පිළිමයි. අඩුතරමින් අපි තාත්තටවත් කියන්නේ නැහනේ. කො උඹලගේ තාත්තා? අපේ තාත්තා සැතපෙනවා. එහෙම කියන්නේ නැහැ. සැතපෙන්නේ හාමුදුරුවෝයි බුදු හාමුදුරුවෝයි බට්ටික සැතපෙනවා ඊළඟට. සිංහලයා පුතේ බත සැතපෙනවා කියන්නේ මේ ස්වර 20. මේ ස්වර 20ට බුදු හාමුදුරුවන්ට යොදන ක්‍රියාපදේ දානවා. බත සැතපෙනවා. අර යටින් තියෙන 40 තියෙන්නේ පුතේ අද කියලා දෙන්නේ නැති. ඒකට යොදන වචනේ මොකද්ද පුතේ? ව්‍යංජන කීයක් හදනවද අද? ඔන්න තාත්තා අහනවා මේ හෙට දාන්නේ නේද? ඔය ව්‍යංජන 40ක්වත් හදන්න වෙයි. ඒ ව්‍යංජන කියන වචනේ තේරුම හිතුවද? පුතේ ව්‍යංජන කියන්නේ සුවඳට. පරිප්පු ඇල් වතුරෙන් තම්බනකල් සුවඳ නැහැ. පරිප්පු වලට කුරුඳු මිරිස් කහ අන්න ඒවා දානකොට පුතේ ඒකේ සුවඳ තමයි එන්නේ. ඒක පරිප්පු සුවඳ නෙවෙයි. ව්‍යංජන කීයක් හැදුවද? එහෙමනම් පුතේ ස්වර ටික බත්තට නම් ව්‍යංජන 40ක් තියෙනවා. ඒකෙන් තමයි සුවඳ එන්නේ. කොහොමද සුවඳ එන්නේ? අල්කයන්න ගන්න. අල්කයන්න පුතේ නිකන් තියනකල් ඒකෙන් බබෙකුට නමක්වත් දාන්න බෑ. උක් උග් උජ් උට් උර් නම් දාන්න බෑ. ඒ ව්‍යංජනේ රසවත් වෙන්න නම් පුතේ ව්‍යංජනෙත් එක බත්තටයක් යන්න ඕන. අල්කයන්න අර මෙතෙන්ට එන්න ක. දැන් කරුණාරත්න කියලා නම හදන්න පුළුවන්. මේ කා ඔන්න කාවින්ද කියලා නම හදන්න පුළුවන්. කෑ කැහැට්ටා. මෙන්න මේකෙන් හදනවා කෑරලා. අල්කයන්නෙන් හදනවා කිකිලි කීන කැලේ. ඔය එන්නේ ඕනම ව්‍යංජනයක් පුළුවන් ද පුතේ තනියෙන් කන්න? දැන් අම්මා බත් එක හදන්න වෙලා ගිහිල්ලා අපිට කිව්වොත් පුතේ බත් ටික නම් සතප ගන්න බැරි වුණා. පුතේ පරිප්පු යලා තියෙනවා මේසේ. ඔය පිඟාන තියෙන්නේ කාපම් පරිප්පු. පුළුවන් ද පුතේ පරිප්පු ගන්න? අනේ අම්මේ පරිප්පු ගන්න පුළුවන් ද තනියෙන්? පරිප්පු ගන්න පුතේ ස්වර ඕන. ඔන්න මං කයන්න වර්ණගනවා. කකා කැකෑ කිකි කුකු කිකි. කුකුලා කු කූ කෘ කෘ. මේකට බෑ. කෙ කේ කයි කො කෝ කව්. ඒ කියන්නේ පුතේ බින්දුවෙනුත් පුළුවන්. තං තං අං ඒකේ. එහෙනම් පුතේ මට පුතාලගේ අම්මලත් ළඟ ඉන්නවා නම් පුතේ ස්වර කියන්නේ බත්තට. බත්තට තියෙනවා පුතේ 40 සමා වෙන්න 20ක්. මේ 20 නිකන් අද වෙළඳපොලේ තියෙන හාල් වර්ග වගේ කියලා හිතා ගන්නකෝ. තම්බපු හාල්,
කැකුළු හාල්, සම්බහාල්. එතකොට පුතේ මේ ස්වර 20 කියන්නේ බත් ඇට 20ක්. ව්‍යංජන කියන්නේ පුතේ බත් ඇට වලට අවශ්‍ය හොදි ටික. කිසිම ස්වරයක් තනියෙන් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ව්‍යංජනයක් නැතුව අයන්නෙන් නමක් දාන්න පුළුවන්. අමරපාල, අසන්ත, අහංකාර. මොකද මේවා බත් ඇට හින්දා. ස්වර 20 කියන්නේ පුතේ තනිකර බත් ඇට. මේවා ලුණු ටිකක් දාලා කන්න පුළුවන්. පොල් ගණන් හින්දා පොල් ඕන නැහැ. ව්‍යංජන පුතේ 40යි. කිසිම ව්‍යංජනයක් බෑ පුතේ. අද මම බත් නැහැ. මං අද පරිප්පුයි මුං ඇටයි ගොටුකුල සම්බෝලකුයි කාලා ඉන්නේ කියන්න බෑ පුතේ. ව්‍යංජන 40ට මේවා ඕනමයි. දැන් පුතාලට තේරුණාද? මං හිතන්නේ ලංකාවේ කිසිම ගුරුවරයෙක් ස්වරවලට බත් ඇට කියලා නැහැ මං හැර. ව්‍යංජනවලට පුතේ 9ෙම තියෙනවා වෑංජන කියලා. ඒ කියන්නේ අල් කයන්න වෑංජනයක්. ඒ වෑංජනේ ලස්සන වෙන්නේ කකා කැකෑ කිකී කුකු කෙකේ එහෙම. ඕන එක රයන් රරා රරා රිරි රුරු එහෙම වෙනවා. මා මෑ මි මී මු මූ මෘ කියලා වර නැගෙනවා. දැන් පුතාලට තේරෙනවද? ස්වර 20 කියලා කියන්නේ බත් ඇට 20ක්. මං අර අන්තිමටත් කිව්වේ මේ වෙළඳපොලේ තියෙන හාල් වර්ග කියලා හිතා ගන්නකෝ. සම්බා, කැකුළු, කීරි සම්බා, තඹපු හාල් තමයි මේ 40. යට තියෙන ව්‍යංජන 40ක්. සිංහල රජවරු පුතේ කෑවේ ව්‍යංජන 40ක් එක්ක තමයි. අදත් දළදා හාමුදුරුවන්ට දාන දෙනකොට මේ වැඩේම අදත් කරනවා අපි. ව්‍යංජන 40ක් විතර තියෙනවා. හරි ඒක එන්නේ අක්ෂරමාලාවත් එක්ක කියලා මතක තියාගන්න. ඔන්න දැන් මගේ පුතාලා ස්වර 20 කියන්නේ දැනගත්තා. ඒවා බත් ඇට. මේවා තනියෙන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පුතේ ක්, ըග්, අජ්, අට්, තනියෙන් පාවිච්චි කරන්න බෑ. කාක්ක කියනකොටම පුතේ මේක දාලා ඉවරයි. කා. කරුණාරත්න කියනකොට පුතේ අයන්න දාලා ඉවරයි. ක් විතරක් තනියෙන් තියන්න බෑ. හැම පහළ තියෙන ව්‍යංජනයක්ම බත් ඇට එක්ක එකතු කළොත් තමයි රස. දැන් පුතාලට ජීවිතේට අක්ෂරමාලාව අප්පිරිය වෙලා තිබ්බනම් දැන් ආස හිතෙන්නේ නැති. මේ අපේ කෑම මේසෙනේ. ස්වර 20යි ව්‍යංජන 40යි. එකතුව 60යි. දැන් අකුරු ටික කටපාඩම් කරන්න අමාරුත් නෑ. ඈ කියලා මේ ටික මතකට ගත්තම හරි. මම ඊළඟ දවසේ මගේ පුතාලට කියලා දෙන්නේ ව්‍යංජන 40. ඒ ව්‍යංජන කොයි විදියටද මේවට වර නැගෙන්නේ? දැනටමත් ඒක පුළුවන්. මං ඊළඟ දවසේ ඒක මං කිව්වේ නැතත් මගේ පුතාලට හරිනම් දැන් ව්‍යංජන පුළුවන් වෙන්න ඕන. ඒකේ හැබැයි පුතේ පොඩි වර්ගීකරණයක් තියෙනවා. මහ ප්‍රාණ, අල්ප ප්‍රාණ, ගෝස, අගෝස, නාසික්‍ය, සංඥක කියලා. ඒ ටික හින්දා ටිකක් අමාරුයි වගේ ව්‍යංජන. මොකද සාමාන්‍ය ව්‍යංජනත් ව්‍යංජනයෙන් ව්‍යංජනයට වෙනස්. හොද්දෙන් හොද්ද වෙනස්. අපි ඊළඟ දවසේ බලමු පුතේ මේ ව්‍යංජන 20 ස්වරත් එක්ක මුහු වෙලා නාසික්‍ය වෙන්නේ කොහොමද? අල්ප ප්‍රාණ වෙන්නේ කොහොමද? මහ ප්‍රාණ වෙන්නේ කොහොමද කියලා.